ආශ්‍රය කරනු ලබන සිත නිවෙන බුදුබණ සුමధుර ධර්මදේශනා සඳහා දැන් සදහැවත් ඔබටත් දායකත්වය ලබා ගත හැකියි. මියගිය ඔබේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින අයට ආශිර්වාද කිරීමටත් හෝ ඔබේ ඕනෑම යහපත් අරමුණක් පෙරදරි කර ගනිමින් මෙම ධර්මදේශනා සඳහා දායකත්වය ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. කතා කරන්න 0.714 179යි 668 0.770යි 221යි 469. සබ්බ දානං ධම්ම දානං චිනාතේ. ශ්‍රවණාභිලාෂී සදහැවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. මේ සසර ගමනින් නිතරව නිර්මල නිවන සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට අදත් ලක්කන සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහැවතුනේ අපේ ධර්ම ශ්‍රවණයට සාදු සිතින් tempatව සූදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය දරන්නට දෙන්නේ නිට්ටඹුව නවගමුව අංක 221 B නිවසෙහි පදිංචි චාමින්ද කාමිනී තාරක මංගලා වසන්ත ප්‍රසාදිනී දිමාලි යන දූපුතුන් සහ බෑනාවරුන් සහ ලේලිවරුන් විසින් ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ මිට වසර 5කට පෙර අපාතරින් වියෝවන්නට යෙදුන පියාණන් වන ධනපාල ලියන පතිරණ සහ මිට වසර 3කට පෙර වියෝ වූ ආදරණීය සොහොයුරාණන් වන ජීවක ලියන පතිරණට පින්පෙත් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණු කර ගනිමිනුයි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ. ඒ වගේම දෙපාර්ශ්වයේම මියගිය දොන් ඒබ්‍රහම් ලියන පතිරණ සහ සිද්ධි ලියනාරච්චිගේ මෑනුවෙල් යන මුත්තණුවන්ටත් දෝන සිසිලියානා රූපසිංහ සහ දෝන කර්ලිනා විධාන පතිරණ මිත්තනියන්ටත් සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමිනුයි මේ උතුම් ධර්මානුශාසනාවට ඔවුන් සියලු දෙනා එකතුව දායකත්වයේ දරන්නට යෙදෙන්නේ. ඒ වගේම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ සහ මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර අපවත් වන්නට යෙදුන අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්වාමින් වහන්සේටත් මහාචාර්ය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේටත් අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේටත් ඒ වගේම මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා වැඩම කරන්නට යෙදුන පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවායි කියන තවත් අරමුණක් ඔවුන් අතර තිබෙනවා. තවත් අරමුණක් අද දායකත්වයේ දරන්නට යෙදෙන චාමින්ද සහ කාමිනී තාරකා මංගල ඇතුළු පිරිසගේ සිතෙහි තැන්පත්ව තිබෙනවා. ඒ වගේම සියලු දෙනාම ආරක්ෂා කරන සග්දවියන්ට මහා බ්‍රහ්මයාට ඒ වගේම සතරවරම් දෙවිවරුන් වන උපුල්වන් විෂ්ණු කතරගම සුමන සමන් පත්තිනි විභීෂණ සිද්ධ සූනියම් ඊශ්වර දැඩිමුණ්ඩ භද්‍රකාලී සහ තිරුපති දෙවිවරු ප්‍රධාන කොට මහේශාක්‍ය සාල්පේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන්ටත් මේ පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ තවත් අරමුණක්ව තිබෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන් වන අයිරාංගනේ ලියන පතිරණ සුමනා අමරසිංහ විමලා ඒකනායක ප්‍රේමලතා වීරප්පෙරුම සෝමා විදාන පතිරණ මෑණිවරුන් සහ ආර්ය අමරසිංහ කේ අමරදාස යන පියවරුන් සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් අද දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදෙන චාමින්ද මැතිතුමන් ඇතුළු සියලු දෙනාගේ අරමුණු අතර වනවා. ඒ ප්‍රාර්ථනාව පෙරදරිව tempatව අපි ලක්කන සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව මෙතෙන් සිට ශ්‍රවණය කරමු. අද ලක්කන සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ගෞරවයෙන් ඇරයුම් කොට පාදාභිවන්දනීයව වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම දේශනා මාලාවේ අපි මේ දිනවල විශේෂයෙන් කතා කරේ සතර සතිපට්ඨානය පිළිබඳව. නිවනට තියෙන එකම මාර්ගය. මේ ලෝකෙ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙලා අත් නොහැර දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව පිළිබඳවයි. තින් අදත් ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න එකතු වෙලා ඉන්න ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ සතර සතිපට්ඨානය ඔබට මතක ඇති සතර සතිපට්ඨාන ගැන අපි ගොඩා කරුණු කතා කරා ඒවගේ ඔබ ගොඩක් බණට අහල ඇති දේශන අහල ඇති පොත්පත් කියවල ඇති බුදුරජාණන් වහන්සේ අපිට අපේ සිහිය පිහිටවල සිහිය දියුණු කර ගැනීම පිණිස පෙන්වාදීපු මූලිකම ක්‍රමවේදයන් කීපේ. කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා කියන ප්‍රධාන කොටස් හතරක් යටතේ සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න ආකාරයයි මේ සතර සතිපට්ඨාන දේශනා තුළ සඳහන් වෙලා තියෙන. මේ ධර්ම දේශනා මාලාවේ ඔබට ඔබේ ජීවිතය තුළ මේ බණ අහනුව වගේම ඔබ ටික ටික හරි ඒ සතිපට්ඨාන භාවනා ජීවිතයට ගලපගන්න උත්සාහයක් ගන්නවනං ඔබට තේරේ කාලයක් යනකොට මොන තරං ඔබේ ජීවිතයේ ධර්මයට ලං වෙනවාද. ඔබ ධර්මාවබෝධය කරා පියවරෙන් පියවර ඉදිරියට යන ආකාරයේ ඔබටම තේරුම් ගන්න පුළුවන්. පෙංහතුනි මේ ධර්මය ඕපනයිකයි තමා තුළින් දකින්න තියෙන. තමාට පමුණවාගෙන තමා තුළිනුයි බලන්න තියෙන. අපි කතා කරපු කායානු පස්සනා භාවනා ආනාපාන සතිය වේවා ධාතු මනසිකාර භාවනාව ඉරියාපත භාවනාව සම්පජන්‍ය භාවනාව ඒ වගේම පිළිකුල් භාවනා අපි කෙනවා කායගතා සතිය එහෙම නැත්තන් නවසීවතිකේ මේ හැම භාවනාවක්ම තමන්ගේ කය හා ගලපා බලමින් තමයි එයා කායානු පස්සනා භාවනා වඩන්. එයා විමසල බලනවා මගේ කයේ ස්වභාවය මෙන්න මේ වගේ. නවසීවතික භාවනාවේ පවා මෘත ශරීරයක් දිහා බලාගෙන මෙනෙහි කරත් ඔහු ගලපල බලන්නේ මගේ කයටත් මීර නම්මයි අත්වෙන්නේ. මැරිලදීන ගානක් යනකොට මගේ ශරීරයත් මේ විදිහටම කොුණු වෙලා මගේ කයත් මේ ස්වභාවයට පත්වෙනවා. එදකොට තමානුව ගලපල බලන්නේ තමන්ගේ කය තුළින් තමයි මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඊළඟට අපි කතා කරා වේදනානු පස්සනාව ගැන. අපේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හය තුළම ස්පර්සයෙන් විදීන් උපදිනවා. ඒ ස්පර්සය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒක තමයි විඳීම ඇත්ත. හැබැයි අවිද්‍යාවෙන් තණ්හාවෙන් ඉන්න සත්වයා මම විඳිනවා මට දැනෙනවා මමයි විඳින්නේ මටයි දැනෙන්නේ. එදකොට මේ විඳීම මම කියලා විඳීමට මුලා වෙනවා. යායක හේතු පල සම්බන්ධයක් හැටියට දකින්නේ නෑ. මේ විඳීමත් එක්ක අපේ හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේෂ ධර්මයන් මතු වෙලා එනවා. සැප විඳීමත් එක්ක රාගානුසේ මතු වෙනවා. දුක්විඳීමත් එක පටිගානුසේ බලවත්වෙනවා. දුක් සැප රහිත විදීමත් එක් අවිජ්‍යානුසේ මතු වෙනවා. එදකොට මේ විදීමේ යථා ස්වභාවය අවබෝධ කරගන්න නම්
ස්පර්සෙන් හටගන්න විදීම ස්පර්සෙන් වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා හොඳට හිත පිහිටවාගෙන එක භාවනාවක් වසයෙන් දියුණුවෙන ආකාරය දකින ආකාරය අපි කලින් කතා කරා. ඒ නිසා පිංහතුනී මේ භාවනාවල් ඔබට ඔබ දිහා විනිවිධ බලන්න තියෙන භාවනාව සතර සතිපට්ඨානය. මේ කයේ ඇත්ත ස්වභාවය ඔබට දහම් කන්නාඩියෙන් බලල දකින්න තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දහම් කන්නාඩිය ගැන දේශනා කරපු දේශනාවක් තියෙනවා. දැන් ඔබ හිතන්න ඔබ කන්නාඩියෙන් ඕන තරම් ඔබ දිහා බලල ඇති. කෙනෙක් කන්නාඩියක් ඉස්සරහට යනවා. ඒ කන්නාඩිය ඉස්සරහට යන්නේ කන්නාඩිය දිහා බලන්න නෙමේ. කන්නාඩියෙන් තමන් කොහොමද කියලා තමන් දිහා බලාගන්න. එයා කන්නාඩිය තුළින් බලන්නේ තමන්ව. තමන්ගේ තියෙන අඩුපාඩු තමන්ගේ කොන්්ඩෙ කොහොමද තමන්ගේ මෝනෙ ස්වභාවය කොහොමද එදකොට තමන් දිහා බලලා තමන්ගේ අඩුපාඩු හදාගන්නයි තමන්ගේ කන්නාඩිය ළඟට ගිහිල්ලා යම් මට්ටමකට හැම දෙයක්ම හදන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි බුදු හාමුදුරුව පෙන්වා දහම් කන්නාඩිය ධර්මය තුළින් තමන් දිහා බලන්න අර කන්නාඩියෙන් තමන්ව දකිනව වගේ ධර්මයෙන් තමන් දිහා බලන්න. එහෙම බලනකොට අන්න යාට ඇත්ත පේනවා. එයාට යථා ස්වභාවි පේනවා. අන්නේ දහම් කන්නාඩියෙන් තමන් දිහා බලනකොට මේ ධර්මය ඕපනයිකයි තමා තුළින් තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවේ තමා තුළින් විමසල බලන්න තියෙන. ඊළඟට මතක තියාගන්න ඕන මේ ධර්මයේ තියෙන ගුණ මේ අපි කතා කරන හැම කොටසක්ම හැම භාවනාවක්ම හැම ධර්ම දේශනාවකම මේ ගුණ ටික අපිට දකින්න පුළුවන්. මුළු ධර්මී පුරාම මේ ගුණ අපිට තියෙනවා. ඒ ගුණ හඳුනා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කරපු ධර්මය. දැම් බලන්න මොන තරම් පිළිවලකට ගැලපීගෙන යනවද කියල ඔබ මේ දේශන අහගෙන යනකොට ඔබට තේරෙනවා එකින් එක ගැලපෙට ආකාරය. ඒ පිළිවල ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල මැදාග කල්්‍යයාන යහපත් ධර්මයන් ගැලපෙනෝ සාත්තං අර්ථ සහිතයි සභ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපිට තේරෙන විදිහට දේශනා කළතින්. පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරලතියෙන්. අන්නේ ධර්මය තින සාක්ඛාත ගුණය මේ ධර්මය තුළ බණහනකොට ධර්ම දේශනා තුළ බුද්ධ දේශනා තුළින් ඔබ දකින්න දක්ෂ වෙන්නට ඕන. ඊළඟට බුදුහාන්දුරන්ගේ ධර්මය සන්දිට්ටික මේක මේ ජීවිතේ අත්දකින්න පුළුවන්. ඔබ මේ ජීවිතයේ වීරිය වැඩුවත් ඔබට ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් මේ භාවනා තුළ දැන් අපි ගම ආනාපාන සතිය. අද භාවනා කරන්නේ ඊළඟ ජීවිතේ සමාධියක් බලාගෙන නෙමෙයි. ඔබ මේ භාවනා කරද්දී පංචනීවරණ යටපත් කරගෙන හිත එක කරගන්නකොට හුස්මරැල්ලෙ හිත පිහිට ඕනකොට හිත එකඟ වෙනකොට මෙලව මේ මොහොතෙම ඒක ප්‍රතිඵල ඔබට අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය සන්දිට්ටිකයි. මේ ජීවිතේම අවබෝධ කරන්නට පුළුවන්. අකාලිකයි ඕනම කාලෙකට පොදුයි. මේක බුදුහාමුදුරුවෝ හිටපු කාලෙට විතරයි අද බෑ කියල එකක් නෑ. එහෙම නයි අකාලික නෙවෙයි එන එක කාලික දෙයක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සගේ ධර්මය අකාලිකයි. ඒ කාලේ යමෙක් සතර සතිපට්ඨානය වඩල යම් ප්‍රතිඵලයක් ලැබුවද අදත් ඒ මාර්ගයේ ඒ විදිහටම වැඩුවොත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. අනාගතයේ යමෙක් මේ සතර සතිපට්ඨානයේ ඒ ආකාරයෙන්ම දියුණු කරනවනං ඔහුටත් ඒ ප්‍රතිඵල ඒ විදිහටම ලබන්න පුළුවන්. අතීත අනාගත වර්තමාන කෙන තුන් කාලෙටම පොදු ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර අකාලිකයි. ඕනම කෙනෙකුට ඇවිල්ල බලන්න ඒහි පස්සික ඒව බලව ඇවිල්ල බලන්න කියනවා. ඇවිල්ල බලනවා කියන්නේ ඒ ධර්මය ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමා තුළින් විමසල බලනකොට අන්න අත්දකින්න පුළුවන්. එහෙම නැතුව පිට ඉදං මේක විවේචනය කර බැන බැන ඕව කරලා හරියනවාද කියක එහෙම අත්දකින්න පුළුවන්කමක් නෑ. ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළින් අත්හදා බලන්නකින ප්‍රතිඵල ලැබෙන ආකාරය. අන්න විවෘත්තව ඕනම කෙනෙකුට ඇවිත් බලන්න කියල මේ ධර්මය තුළ බුදු හාමුදුරුව ආරාධනා කරනවා.
එතකොට ඒ ලක්ෂණය මේ ධර්මය පුරාම තියෙනවා. ඒහි පස්සෙක. හැබැයි බලන්න තියෙන්නේ ඕපනයික. තමා තුළින් බලන්න තියෙන. මේක කාටවත් දෙවි කෙනෙකුටවත් කවුරු හරි මෙයා තමයි මේක වග කිය යුත්තා කියලා කාට හරි පවරලා කාගේ හරි පිටින් තියලා යාගේ කැමැත්තටයි මේ ඔක්කොම වුණේ කියලා කාගෙවත් පිටින් තියලා බේරෙන දෙයක් නෙමේ. මේක තමා තුළින් දකින්න තියෙන. ඕපනයිකයි. තමා තුළින්. ඊළඟට බුදුහාන්දුරු පෙන්නවා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි. මේ ධර්මය තම නැන පමණින් අවබෝධ කරගන්න දෙයක්. ඒ කෙනාගේ උත්සාහය වීරිය නුවන ඒ ප්‍රමාණයට අපි දන්නවා මේ ලෝකයේ හැමෝම එකම විදිහේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් යුක්ත එකම විදිහේ වැටහීම් ශක්තියක් ඇති එකම විදිහට තේරුම් ගන්න පුළුවන් අය නෙමේ නානත්ත කාය නානත්ත සංඥේ. මේ ලෝක මිනිස්සු කයින් ගත්තත් වෙනස්. අදහස් සාකල්පවලින් ගත්තත් වෙනස්. හැම පැත්තෙම මිනිස්සුන්ගේ ජීවිතය විශාල වෙනස්කන් තියෙනවා. ඒ නිසා ධර්මාවබෝධය කරන ශ්‍රාවකය අතර පවා. දැන් බලමු අපි ශ්‍රාවක පැත්තෙන් ගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හැකියා වෙනස්. උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ. හැබැයි ඒ වගේම ඒකා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරපු මුගලං හාමුදුරු උන්වහන්සේට තියෙන ඉරදිමේ හැකියා ඉරදිවන්තයන්ගෙන් අග්‍රයි. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගත්තොත් ඒ අයගේ හැකියා කුසලතා දක්ෂතා වෙනස්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංගධාරීන්ගෙන් අග්‍රයි. එතකොට බක්කුල මහරහතන් වහන්සේ අල් පාබාද ඇති නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැස්ලාබි භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. පුංචි රාහුල හාමුදුරුව සික්ෂාකාමී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. එතකොට ආනන්ද හාමුදුරුව මතක ශක්තියෙන් සිහිනුවනෙන් සතිමන්තානං දුතිමන්තානං යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් ඒ වගේ අග්‍රස්ථාන ගණනාවක් ආනන්ද හාමුදුරුව තුළ පිහිටිය. එතකොට ශ්‍රාවකයන්ගේ ගත්තොත් ඒ ශ්‍රාවකයන්ගේ එකම පවුලෙ වුනත් වෙනස්. තැන් අපි ගත්නික ගිහි ජීවිතය තුළින් ගන්න සාරිපුත්ත හාන්දුරුවන්ගේ සහෝදරයෝ කීප දෙනෙක් හිටිය. සහෝදරයෝ කීප දෙනෙක් හිටිය ඔක්කොම එකට පැවිදි වෙලා එකන වෙනවෙනම් පැවිදි වුණ මේ බුද්ධ ශාසනය ඒ හැමෝම රහත් වුණ. තැන් සාරිපුත්ත හාන්දුරුව ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. අම එහෙනම් මගේ මල්ලිටත් ඒ තැනටම එන්න පුළුවන් කළ එහෙම එකක් නෑ. උන්වහන්සේලා අතර උපවාන හාමුදුරුවන්ගේ හැකියාව වෙනස් චුන්ද හාමුදුරුව. ඊළඟට කදිරවනී රේවත බාලම සහෝදරය ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. ඊළඟට සහෝදරය තුන් දෙනෙක් හිටිය චාලා උපචාලා සිසූපචාලා ඒ අයත් ධර්මය අවබෝධ කරගෙන රහත් වුණ. එතකොට ඒ අයගේ සංසාර කුසලතානුව පුද්ගලයෝ අනුව වෙනස් වෙනවා. මේ ධර්මය අවබෝධ කරගනිද්දීත් ඒ හැකිය අනුව සමහර කෙනෙක් මේ ජීවිතයේ තමන්ගේ නුවන ප්‍රමාණයට අවබෝධ කරගෙන බොහොම පින් ඇති කෙනෙක් පෙර සසර ප්‍රඥාව නුවන වඩපු කෙනෙක් මේ ජීවිතේ රහත්වෙන්න පුළුවන්. ඊළඟට තව කෙනෙක් වීරියෙන් භාවනා කළයාට උපරිම අනාගාමී පලේ දක්වා පමණක් යාගන්න ලැබෙන. තව කෙනෙක් ගොඩාක් උත්සාහ ගන්න හැබැයි යාට සකදාගාමී පලේ දක්වා පමණ යාගන්න ලැබෙන. තව කෙනෙක් උත්සාහ කරනවා එයා සෝවාන් මට්ටමට පත්වෙන. එතකොට තම නැන පමණින් මේ ධර්මය අවබෝධ වෙනවා ඒ අයගේ සංසාර කුසලතා දක්ෂතා ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවේ යෝනිසෝ මනසිකාරයේ දෙන සුරූපේ මේ හැම දෙයක්ම මත ඒ අයගේ අවබෝධ තීරණය වෙන. හැබැයි ඒ අය මේ බුද්ධ ශාසනය තුළම බුදුහාන්දුර පෙන්නුවේ මේ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෝ මහා සාගරයේ තුළ ඉන්න වටිනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස උපමාකා මේක ලස්සට තියෙන්නේ පහාරාධ කියන සූත්‍රය. පහාරාධ කියන අසුරේන්ද්‍රයක් කියනෝ සාමීනි බුදුහාන්දුර අහනවා පහාරාධ මේ මහා සාගරයේ ගැන අසුරයෝ සිත්තලවා වාසය කරන්නේ ඇයි. එතකොට කරුණු අටක් කියනවා එක කාරණයක් තමයි සාමිනි මහා සාගරයේ අද්භූත ශරීර ඇති. යොදුන් 100 ගණන් විශාල අද්භූත සත්වයන් ඉන්නවා. මේ මහා සාගරයේ එය අපිට පේන්නේ එක දිවසින් දකින්න පුළුවන් දෙයක්කේ.
තිමි තිමංගල තිමිර පින්ඩල නාග අසුර ගහන් දරුව කියන මේ සත්ව වර්ග. ඒ අයගේ ශරීර යොදුන් 100 200 300 විශාලයිකට මහමුහුද ඉන්නවා. ඒ අයගේ මේ අද්භූත ශරීරවල ස්වභාවය මේ මහා සාගරය තුළ ඒ අය ඉන්න ආකාරය දකිනවා අසුරයන් දිවි අසුරයන් ඒ අය මහා සාගරයට ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනය තුළත් ඔය වගේ මහානීය පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයට පත්වෙන කෙනා. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමී ඵලයට පත්වෙන කෙනා. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමී ඵලයට පත්වෙන කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. අරහත් ඵලයට පත්වෙන කෙනා. එතකොට ඔය විදිහේ පුද්ගලය වසයෙන් ගත්තොත් 8 දෙනයි. යුගල වසයෙන් ගත්තොත් 4යි. සෝවාන් මාර්ග ඵල එක යුගලයක්. සකදාගාමී මාර්ග ඵල. අනාගාමී මාර්ග ඵල. අරහත් මාර්ග ඵල. එතකොට යුගල වසයෙන් ගත්තොත් 4යි. යදිදන් චත්තාරි පුරිස යුගාන යුගල 4යි. අට්ඨ පුරිස පුද්ගලා පුද්ගලය වසයෙන් බෙදුවොත් 8 දෙනෙක්. ඒ තමයි ශාසනයේ ඉන්න මහානීය පුද්ගලයෝ. ඒ අයගේ තියෙන ගුණ ඒ අයගේ තියෙන සීලාදී ගුණධර්ම ඒවා දැකලා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන ඇලුම් කරන අනේ මටත් මේ ධර්මය දියුණු කරගෙන මේ වගේ ප්‍රතිඵල ලබන්න තියෙනවනම් කියලා ඇලුම් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඒ නිසා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධය කරගෙන තමන්ගේ ජීවිතය අවබෝධය කරාරගෙන යන. ඒ නිසා පිංගතුනි මේ දේශනා පුරාම අපිට දකින්න ලැබෙන්නේ. මේ තියෙන ගුණ බුදුහාන්දුරෙක් අවස්ථාවක මේ පහරාද සූත්‍රෙම පෙන්නනවා. පහරාද මහා සාගරයට උපමා කරන්න. මහා සාගරයේ සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයක් තියෙන. ඔබ දන්නවා ඔබ සමහරලාවට මුහුද නාන්න එහෙම ගිහිල වතුර පෙවිල ඇති නිකන් දිව ගාල බලල ඇතින මුහදට ගිය ඕනම කෙනෙක් රැල්ල පාගන්න හරි. එතකොට ලවන රසයක් තියෙන එක මේ ලංකාවට විතරක් තියෙන එකක් නෙමේ. සමහර ලංකාවෙන් පිටට ගිය නැති කවදාවත් මේ රටින් පිට ගිහිල්ල නැති කෙනෙකුට ඒක හිතෙන්න්න පුළ මේ ලංකාවටේ මුහුද විතරද මේ ලවන රස ලුණු රස තියෙන. පිංහතුනි උත්තරද්‍රවය ගිහිල්ලා මේ ලෝක ඉහළම දැඩි සීතලක් තියෙන උත්‍රාද්‍රවේ පැත්තේ මුහුදේ වතුර ටිකක් අරගෙන දිවගාල බැලුවත් ඒත් ඔයි රසයමයි. කවුරුවරි පහල තියෙන ඔයි දක්ෂිණද්‍රවේ පැත්තෙන් එහෙන් වතුර ටිකක් අරගෙන මුහුදු වතුර ටිකක් එක්ක ඕස්ට්‍රේලියාව පැත්තේ මුහුදායින්ට යනවා. එක්ක තවත් රටක ඉන්දියාව පැත්තේ එක්කෝ ඇමරිකාව පැත්තෙන් කොහෙන් ගිහිල්ලා ලෝකයේ මුහුදක් ළඟට ගිහිල්ලා මුහුදු වතුර ටිකක් අරගෙන දිවගාල බැලුවත් එක්කම රසයයි. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් කොහෙන් ගත්තත් එකම රසයයි කිව ඒ තමයික විමුක්ති රස. මේ ධර්මය පුරාම මුළු ශාසනයේ පුරාම දකින්න ලැබෙන විමුක්ති රසේ. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ධර්මයට බොහොම ආස කරන. ඒ නිසා පින්වතුනි ඔබත් මේ බණහන්නේ පින්කං කරන්නේ ධර්මය දියුණු කරන්නේ ඒ ධර්මාවබෝධය පිණිස ආසාාව කැමැත්ත ඔබ තුළ ඇති කරගන්නට ඕන. තිං අද අපි බලමු සතර සතිපට්ඨානයේ චිත්තානු පස්සනා කොටස ඉතාම වැදගත් කොටසා. තමන්ගේ හිත දිහා හොඳට සිහිය පිහිටෝලා මේ හිතේ ඇතිවන සෑම අරමුණකම යථාස භාවය නුවනින් දකින භාවනාව තමයි චිත්තානු පස්සනා කොටස. මේ හිත දිහා හොඳට දකින්නකින් මේ හැම දේකට මුල්වෙන්න හිත. ඔබ හොඳට බලන් බුදුහාන්දුරන්ගේ දේශනාගත්තු දැන් ධම්ම පදේ දේශනාවල පලවෙනිම ගාථා පටන් ගන්නේ බුදුහාන්දුර පෙන්වේ මනෝපුබ්බංගමා දම්ම. මනස තමයි මේ හැම දේකටම මුල්වෙන්. මනෝ සෙට්හා මනෝමය මනසාසේ පසන්නේන. කෙනෙක් මේ මනස මුල් කරගෙන යම් යහපත් දෙයක් කරනවන ඒක විපාක තමා පසු පස හරියට සෙවනැල්ල වගේ පස්සෙන් එනවා විපාක සැප විපාක. ඊළඟට හිත දූෂණය කරගෙන තරහෙන් වෛරයෙන් කේන්තියෙන් රාග දවේශ මෝහාදී අකුසල සහගත හිතකි. තමන් යමක් කරොත් ඒක විපාක තමන් කරා බුදුහාමුදුරුව පෙන්වා ගොනා පසු පස මැදි කරත්තය වගේ.
තමන්ට සංසාරි දුක්වින විද දුක්වින විදේ විපා කරගෙන යන්න වෙනවා. මේ හැම දේකටම මනසින් ද මේ ලෝක ගැන බුදුහාන්දුර එක තැනක පෙන්න්න මහනෙන මේ ලෝකෙ බොහොම විසිතුරුයි. ඒ විසිතුරු දේවල් සියල්ල මේ මනසේම ඇතිවෙච්ච විසිතුරු භාවයයි කියන. තැ ඔබ හිතන්න මෙහෙම තැ ඔබ සමහර වෙලාවට දෙයක් දැකල පුදුම හිතෙනවා අපේ හරි හිතා ගන්නවත් බෑ හරි ලස්සනයි සමහරලාවට තාක්ෂණයේ දිහා ඔබට පුදුම හිතෙන්ට පුළුවන්ද මේ වගේ උපකරණ තියෙන හරි ලස්සන වාහනයක් ඊළඟට දුරකථන මේ එන තාක්ෂණික ක්‍රම මේවා හිතාගන්නවත් බෑ මේ කොහොම හැදුවද ගුවන්යානා ගැන හඳට යවන දේවල් මේ උපකරන එදකොට මේවා ගැන කෙනෙක් සාමාන්‍ය අහල පුදුම වෙනවා මතක තියාගන්න ඔය හැම දෙයක්ම මනසක් තුළ නිර්මාණයවෙන්. ඒ මනසෙන් තමයි ඒවා හිතලා නිර්මාණය කරලා ඒ අදහා සාකල්ප ඒ ඔස්සේ තමයි එක නිර්මාණය කරගෙන යන්න. ඒ මනසින් ඒ රැස් කරගන්න දේවල් ඒ විතරක් නෙමෙයි. දැන් කර්මී පැත්තෙන් ගත්තොත් බුදුහාන්දුරුවමේ තිරිසං අපාය ගැන පෙන්නවා මහනෙනි තිරිසන් ලෝකෙ බොහොම විසිතුරුයි. ඒ විසිතුරු ස්වභාවේ ඇති වෙලා තියෙන මනසේ තියෙන විසිතුරු භාවය නිසයි කියෙන්. ඒක මේ විදියට තේරුම් දැන් අපි ගමු තිරිසන් ලෝක අපි බොහෝ වෙලාවට තිරිසන් සතෙක් දිහා බලලා අනේ මේ අපායක දුක්විඳනවා නේද කියලා ඔබ හිතනවාද බොහෝ වෙලාවට නෑ. ඒක එක පාට මතක් කෙරෙන එක්ක කුණු වෙලා ඉන්න සතෙක් දැක්කොත් සමහරලාවට දුක්විඳන්න ලේ පෙරාගෙන එක්කෝ එක තැන විඳවන පනුවගහලා ඉන්න බල්ලෙක් හරි පූසෙක් හරි දැක්කොත් අන්න හිතෙනවා හම්බෝ සංසාරි කියලා. හැබැයි සාමාන්‍ය සත්තු ඔබ යනවා මේ බලල විනෝදවෙන්න සාමාන්‍ය ඔබ සත්තු අත්තට යන්නේ ඒ සත්තු දිහා බලලා ඔබ සතුටක් ලබන මේ අපායක් බලනවා කියලා හිතෙන්නේ මිනිස්සු දකින්න යන්නේ ලස්සන අන්න ලස්සනයි හරී ලස්සනයි එහෙම හිත ඒක විඳනවා එක විසිතුරු භාවේ දකිනවා. අපිට අමුතුම විදිහ සත්තු දකින්න ලැබෙන සත්ව ලෝක නිකං හිතල බලන්න කොච්චරනං හිතාගන්න බෑ සත්ව විෂය අචින්තය. පොළොවේ ඉන්න සතාක් ඇහැට නොපෙනෙන සත්තු කොච්චර ඉන්නවාද පුංචි සතාගේ ඉඳා. මොන තරං වෙනස්කන් තියෙන පාට වර්ණ හැඩතල සුරූපය විශාලත්තේ ඒ හැම දෙයක්ම එක්ක විශාල වෙනස්කන් තියෙන සත්වයෝ. මාළු දිහා බලන් මොන්න තරම් විසිතුරු මාළුවර්ග හැබැයි මේ සියලු විසිතුරු දේවල් මනසේම සකස් වෙච්ච කර්මයක විපාකයක් මතයි ඒ හැම දෙයක්ම වෙනස් වෙලා ලැබිලතිය. ඒ මනසේම ස්වභාවයක් හැටියට බුදුහාදුර පෙන්න මේ හිතේ ඇතිවෙච්ච විසිතුරු බව. ඒ රැස්කරගත්ත කර්මයන්ගේ වෙනස්කම. ඒ මත තමයි ඒ කර්මාන් රෝපීව ඒ විදිහට ඒ සත්‍යයන් උපත ලබන්. ඒ නිසා මතකතියාගන්න හිත දමනය කරගන්නවා කියන මේ හිත තමයි හැම දේකට මුල්ලෙන්. මේ මනස බුදුහාන්දුර පෙන්වා එක අවස්ථාවක බුදුරජාණන් වහස දේශනා කරනවා මහනෙනේ මේ ලෝකේ අහිත පිණිස දුක පිණිස අනර්ථය පිණිස හේතුවෙන යමක් ඇත්නං මේ මනස තරන් දෙයක් බුදුවැසින්වත් දකින්නෑ කියන. කෙනෙක් නොමග ගියාට පස්සේ කෙනෙක් වැරදි විදිහට යෙදෙව්වට පස්සේ අහිත පිණිස දුක පිණිස අනර්ථය පිණිස හේතුවෙන දෙයක් මනස තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ. හැබැයි ඒකෙන් බුදු හාතුර පෙන්වා මහනෙන යහපත් ලෙස දමනය කරාට පස්සේ කෙනෙක් යහපත් මාර්ගයකට යෙදෙව්වට පස්සේ තමාට හිත පිණිස සැප පිණිස යහපත පිණිස උපකාරවෙන මනස තරම් උතුම් දෙයක් දකින්නෙත් නෑකින්. එහෙමනම් කෙනෙකුට මේ මනස නොමගෑම තුළින් විශාල විනාසයක් කරලා ලෝකයාම විනාස කරන්න දැන් බලන් ලෝකෙම විනාස කරන ආයුධ හදන්නේ ඔය මනසේම නිර්මාණ. ඒවා හිතෙන් තමයි හිතන්නේ. මේ විදිහට හදන්න ඕන මේ වගේ දේවල් නිෂ්පාදනය කරන්න මේ වගේ සොයා ගැනීම කරන්න ඕන. එතකොට ඔය පරමාණු බෝම්බ ඔය හදන න්‍යෂ්ටික ආයුධ ඔය හැම නිර්මාණයක්ම මනසක් තුළ කාගේ හරි ලෝකෙ කොහේ හරි මනසක නිර්මාණය වෙන දේවල්. එතකොට ඒක අයහපත පිණිස යොදෙව්වට පස්සේ ඒ තරං අහිත පිණිස දුක පිණිස හේතුවෙන දෙයක් මනස තරන් දෙයක් නෑ. අද ඔබ බලන්න ලෝක යුද්ධ ලෝකෙ ඇතිවෙච්ච සියලු විනාස ලෝකෙ ඇතිවෙච්ච සියලු අපරාධ මේ සියල්ලම කාගේ හෝ කොහේ හෝ මනසක නිර්මාණය වෙලා ප්‍රායෝගිකෝ සමාජයට පැතිරිලාගිය දෙයක්. හැබැයි ඒ මනසම යහපත් පැත්තට යොමු කරලා
ඒ හිතම දමනය කරලා කෙලෙස් යටපත් කරලා ලෝතුරා බුදුරු ලෝකෙ පහළ වෙනවා. සසර පාරමී පුරලා හිත දමනය කරලා බුද්ධත්වය ලබනවා. පසේ බුදුරු පහළ වෙනවා. මහරහතන් වහන්සේලා පහළ වෙන. අහසිෙන් යන්න පුළුවන් ඉරදි ඇති පුද්ගලයන් පහළ වෙනවා. ජලය මත ඇවිදගෙන යනවා. නොයෙක් ඉරදි ප්‍රාතිහාර පාන නොපෙනී යනවා කෙනෙක්ගේ හිත කියවන. එදකොට මේ තරම් මහා හැකියාවක් උපදවාගන්න පුළුවන් මනස දියුණු කරගත්ත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. එතකොට හොඳ පැත්තට යොමු කෙරෙව්වෝත් මේ මනස තරං හිත පිණිස යහපත පිණිස අර්ථය පිණිස උපකාර වෙන දෙයක් බුදු වැසින්වත් දකින්න නෑ කිය. තිය නිසා ඔබ ඔබේ හිත දමනය කරගන්න නං හිත දිහා හොඳ සිහියෙන් බලන්. බොහෝ වෙලාවට වෙන්නේ මිනිස්සු හිතට වහලෙක් වෙනවා. ඔබ හිත දමනය කරගෙන නැත්නං ඔබ හිතේ වහලෙක් බවට පත්වෙන. නමුත් ඔබ මේ සතර සතිපට්ඨානය තුළ ඔබ භාවනාවක් තුළ ඔබේ හිත ඔබ පාලනය කරගත්තොත් ඔබේ පාලනයට ඔබේ මනස ගන්න පුළුව. ඔබේ සිතුවිලි ඔබට අවශ්‍ය ආකාරයට දමනය කරගන්න පුළුව. අකුසල් සිතුවිලි යටපත් කළ කුසල් සිතුවිලි බලවත් කරන්න පුළුව. ඔබේ හිත ඔබට කර්මන්නේ කරලා හිත දියුණු කරලා හිත තුළින්ම ඔබේ විමුක්තිය උදා කරගන්න පුළුව. ඒ සඳහා අපි බලමු මේ දේශනා බුදු හාමුදුරු පෙන්නන්නේ කතංච භික්කවේ බික්කු චිත්තේ චිත්තානු පස්සී විහරති. ඔන්න බුදු හාමුදුරු පෙන්නන මහණනය කොහොමද කෙනෙක් මේ චිත්තානු පස්සනා වඩන්නේ. ඉද භික්කවේ බික්කු සරාගංවා චිත්තන් සරාගං චිත්තන්ති පජානාති. ඔන්න කෙනෙක් මේක භික්ෂූ කීවට භික්ෂූන් වහන්සේලාට විතරන්නෙමේ රාග සිත් ඇති වෙන මේක භික්ෂුවකට විතරක් වෙන එකක් නෙමේන. ගිහිද පැවිදිද කියලා නෑ හැම මනුස්සයාටම රාග සිතක් ඇති වෙනවා. හැමෝටම රාගේ ප්‍රහාණය නොකළ හැම කෙනාටම මේ රාගය කියන එක හිත ඇතුළෙන් උපදිලා මතුවෙලා එන එක. එදකොට කෙනෙක් හිත දිහා හොඳට සිහියෙන් බලන කෙනා රාගංවා චිත්තන් රාගං චිත්තන්ති පජානාති. තමන්ගේ හිතේ රාග සිතුවිල්ලක් ඇති වෙනකොටම හොඳට සිහියෙන් දකිනවා මගේ හිතේ දැන් රාග සහිත සිතුවිල්ලක් බලවත් වනා කියලා දකිනවා. අන්න බලන්න සැනින් ඒකට වහල් වෙන වනෙමේ. මේක තමන්ගේ හිත තුළි මේ ක්ලේෂයක් හැටියටයි මේ රාගේ මගේ හිතේ බලවත් වෙලාව කියලා තමන්ගේ හිතේ ඇතිවන සිතුවිල්ල හොඳ සිහියෙන් දකිනවා. එහෙම දැක්කහම තමයි ඒක යටපත් කරන්න පුළුවන්. ඒක ප්‍රහාණය කරන්න පුළුවන්. නැම් බුදු හාමුදුරු අපි කතා කරයේ භාවනා ක්‍රම. බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒ කෙලෙස්වලට අනුව වැඩිය යුතු භාවනා. මහනෙනේ අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනයි. මේ රාගසිත ගොඩක් බලවත් වෙනවන. අසුභය වඩන්. අසුභේ වඩන්න රාගේ ප්‍රහාණයවීම පිණිස පවතිනවා. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. කෙනෙකුට තරහාව කේන්තිය හැම වෙලීම තරහයන ස්වභාවේ ව්‍යාපාද සිතුවිලි ගැටෙන සිතුවිලිම බලවත්වෙනවනං ඒ කෙනාට බුදු හාන්දුරු පෙනවා මෙත්තා භාවේ තබ්බ නිතර මෛත්‍රිය වඩන්න මෛත්‍රී සිතුවිලි වඩන්න. ඉළඟට සමහරාය තියන හිත වික්කිත්තංවා හිත විසිරෙනවා. හැම විලේම් විසිරිච්ච හිත කලබල හිත ඇවිස්සිලා. ඒ වගේ වෙලාවට ආනාපාන සති භාවේ තබ්බා විතක්කූ පච්චේදායි. මේ විතාරක හිතේ ඇවිස්සීම සංසිඳව ගන්න ආනාපාන සතිය වන. එතකොට ඒ භාවනා ක්‍රම වලින් හිතේ ඇතිවෙන ක්ලේෂ ධර්මයන් යටපත් කරන්න පුළුවන් ඒ කෙලෙස්වල ස්වභාවය හඳුන ගත්ත කෙනාට. තමන්ගේ හිත දිහා හොඳ සිහියෙන් බලාගෙනඉන්න කෙනාට රාගේ හිතෙන් උපදිනකොටම උපදින සැනින් හඳුන ගන්න පුළුවන්. ආයඒකට වහල් වෙලා අමාරුව වැටෙන්න කලින් සිතුවිල්ල එනකොටම තේරෙනවා මගේ හිත තුළින් දැන් රාග සිතුවිල්ලක් බලවත් වුණ. ඒ සිත උපදිනකොට මෙයා හඳුනගන්න. අන්නේ නිසා බුදු හාන්දුරු පෙන්ව හොඳට දැම් මේ හැම භාවනාවක මතක තියාගන්න අපි කතා කරා ප්‍රධාන කරුණු තුන. ආතාපි සම්පජානූ සතිම. ආතාපිකයන් කෙලෙස් තවන වීරිය. සම්පජානකයන් හොඳ නුවනක් තියෙන් ඕන. ඒ සිතුවිල් ලක් වුණත් මේක කුසල්ද මේක අකුසල්ද මේක හොඳද නරකද මේක යහපත් අයහපත්ද. ඒක හඳුනගන්න නුවනේ සම්පජාන. සතිමා කියන්නේ හොඳට සිහිය පවත්වනවා.
අපිට හිත ගැන හොඳට සිහිය පිහිටවන්න කීවට පස්සේ තමන්ගේ හිත දිහා හොඳට සිහියෙන් බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඔන්න ඔය කරුණු 3 තමයි ධර්මාවබෝධය කරායන අවශ්‍ය. කෙලෙස් තවන වීරියත් නුවණත් සිහියත් කියන ප්‍රධාන කාරණා 3. එතකොට බුදුහාඳුරෝ පෙන්වුවා මේ චිත්තානුපස්සනාව වඩන කෙනා රාග සහිත සිතුවිල්ලක් ඇති වෙනකොට එයා හොඳට තමන්ගේ හිත දිහා සිහියෙන් දකිනවා. සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මගේ හිතේ රාග සහිත සිතුවිල්ලක් දැන් ඇති වුණා කියලා. ඒක හඳුනගත්ත කෙනා ඒ සිතුවිල්ල ප්‍රහාණය කරන්න වීරිය වඩනවා, භාවනා කරනවා. අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් සතර මහා ධාතු හැටියට විමසනවා. එහෙම බලනකොට මේ සිතුවිල්ල හිතෙන් ප්‍රහාණය වෙනවා, යටපත් වෙනවා. අපි හිතමු හිතෙන් ඒ සිතුවිල්ල මග හැරුණා. අන්න දැන් හිත දිහා හොඳට සිහියෙන් ඉන්න කෙනා දකිනවා වීතරාගංවා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. දැන් මගේ හිත වීතරාගි හිතක්. අර රාග සහිත සිතුවිල්ල දැන් හිතෙන් ඉවත් වුණා. මගේ හිත දැන් වීතරාගී කියලා තමන්ගේ හිතේ ස්වභාවය, දැන් හිතේ තියෙන සිතුවිලි ස්වභාවය හොඳට තමන්ගේ හිත තුළින් දකිනවා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නවා සදෝ සංවා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. තරහ යන ද්වේෂ සහිත ගැටෙන සිතුවිලි දැන් හිතේ එනවා, කේන්තියක් එනවා හිත ඇතුළේ. ඒ සිතුවිලි මතු වෙනකොටම අන්න හොඳට සිහියෙන් ඉන්න කෙනාට හිත දිහා දකින්නකොටම තේරෙනවා දැන් මට හිත තුළින් පටිග අනුසය මතු වෙනවා. මගේ හිතේ ද්වේෂය බලවත් වෙනවා, මට තරහ යනවා. ඊට පස්සේ දැන් සමහරු කියන්නේ මට මොකක් වුණාද දන්නේ නැහැ. ඒ වෙලේ මට ගොඩක් කේන්ති ගියා. මම අනේ දැනගෙන මං මෙච්චර දෙයක් කරාද කියලා දැන් බලන්න ගොඩක් අය ශනික කෝපේ කියයි. එතකොට ඒවට 17 කරුණුගේ පස්සේ අඬනවා, වැළපෙනවා. අයියෝ මං වගේ කෙනෙක් එහෙම දෙයක් මගේ අතින් වුණාද කියලා කොච්චර මිනිස්සු පසුතැවෙනවද. සමහරුන්ට කේන්ති ගියාට පස්සේ සමහරු මට මොනවා වෙනවද දන්නේ නැහැ, මට මැරෙනවා පේන්නේ නැහැ, කේන්ති ගියාම මට මාව පාලනය කරගන්න බැරි වෙනවා. ඔබ ওই වගේ ඕන තරම් අහලා ඇතින්. එතකොට හිතන්න මොකක්ද ඒකට ස්වභාවය? තමන්ගේ හිතේ ස්වභාවය අර කෙලෙස් මතුවෙනකොට ඒ කෙලෙස් මතුවෙන හිත තමන්ට පාලනයක් නැහැ. ඒ කෙලෙස් වලින් තමන්ව පාලනය කරනවා. එසේ නොවෙන්න නම් තමන්ගේ හිතේ ස්වභාවය ඒ කෙලෙස් ධර්මයන් උපදිනකොටම ඒක කල්තියා දකින්න පුළුවන්, උපදින තැනම හඳුන ගන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වීත දෝසංවා සදෝසංවා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂ සහිත හිතක් ඇති වෙනකොට මගේ හිතේ ද්වේෂය උපදිනවා කියලා දකිනවා. ඒ දැක්කට පස්සේ තමයි යා ඒක ප්‍රහාණය කරන්න අපි හිත මෛත්‍රිය වඩනවා, කරුණා, මුදිතා, උපේක්ඛාව, කර්මඵල ගැන හිතනවා. මම මේ වගේ අනුන්ට වෛර කර ඉඳලා මම මැරුණොත් මං කොහේ යයිද? එහෙම තමන් ධර්මයට අනුව දැන් හිතනවා. අන්න එහෙම හිතනකොට අර ද්වේෂ සිතුවිල්ල තමා තුළින් නැති වෙනවා. ඒක නැති වෙනකොට යා දකිනවා වීත දෝසංවා චිත්තං වීත දෝසං චිත්තන්ති පජාන. දැන් මගේ හිතේ අර ද්වේෂ සිතුවිලි නැති වුණා. දැන් මගේ හිතේ තරහ සම්පූර්ණයෙන් හිතෙන් ඒ සිතුවිල්ල බැහැර වුණා. අන්න හිතේ ස්වභාවය හොඳට දකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සමෝහංවා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. මෝහ සහිත සිතක්, හිත මුලා වෙලා ඉන්න. හිත අවිද්‍යාවේ, මිත්‍යා දෘෂ්ටියේ, මෝහෙන් මුලා වෙලා ඉන්න. ඒ මුලා වෙලා ඉන්නකොට සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳ සිහියෙන් දකින්න කියනවා. හොඳට හිත දිහා සිහියෙන් බලන්න. අන්න එහෙම සිහියෙන් බලනකොට තේරෙනවා තමන්ගේ හිත මුලා වෙලා තියෙන ආකාරය, තමන්ගේ හිත මොන තරම් මුලාවකද ඉන්නේ. ඒක දකින කෙනාට තමයි මේ මෝහෙන් මිදෙන්න පුළුවන්. එහෙම මිදෙනකොට වීත මෝහංවා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. අන්න මගේ හිත දැන් අර මුලාවෙන් ඒ ස්වභාවයෙන් මිදුනා කියලා තේරෙනවා. දැන් බලන්න සමහර වෙලාවට කෙනෙකුට එක්ක හේතුවක් නැති ලොකු කලකිරීම හිතේ තියෙන. ඔබ බලන්න හොඳට මේවා ඔබේ හිතේ ඕන තරම් අත්දැකලා ඇති. සමහර වෙලාවට හිත රාගයෙන් බලවත් වෙනවා. සමහර වෙලාවට හිත ද්වේෂයෙන් කේන්තියෙන් නිින්ද යන්නේ. සමහර තරහකාරයන් මතක් වෙනවා. මට මොම් මෙහෙම කරා ඒවම හිතන. සමහර අයට පාලනය කරගන්න බෑ.
ඊළඟට කෙනෙකුට ලොකු කලකිරීමක් එපාවීමක් කිසිම දෙයක් කරන්න එපා වෙනවා. තමන්ට තමන් වෙපාන ජීවිතය පාවුනා කියන ඒ කලකිරිලා මොකුත්ම කරන්න හිතෙන්න. එතකොට මේ හිතේ එක එක ස්වභාවයන් තියෙනවා. ඒ ස්වභාවයන් දැන් සාම ධර්මාවබෝධයක් නැති කෙනා, ධර්මය දියුණු කරපු නැති කෙනා ඒ ස්වභාවයන් විසින් තමන්ව පාලනය කරන. ඒකට වෙන්නේ තමන්ගේ හිතට එන සිතුවිලි තමන්ව නටවනු. තමන් ඒ සිතුවිල්ලේ රෝකඩයක් බවට තමන් පත්වෙන. හැබැයි බුදු හාමුදුරුව පෙන්නන්නේ ඒ සිතුවිල්ල හටගන්න තැනම හිතෙම්ම එක අඳුනගෙන ඒ මොහොතෙම ඒකට ධර්මයෙන් පිළියන් තියෙනවා. ඒ අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරන්න නම් ඒ සිතුවිල්ල එතනින්ම හඳුන ගන්නට ඕන. අන්න එහෙම හඳුනගත්තට පස්සේ තමයි ඒ මෝහ සහිත සිතුවිලි ප්‍රහාණය වෙනකොට වීත මෝහන්වා චිත්තම් වීත මෝහන් චිත්තන්ති පජා මගේ හිතෙක් ඒ සිතුවිලි නැති වුණා දැම් මගේ හිත වීත මෝහෙන් යුක්තයි. ඊළඟට බුදු හාන්දුරු පෙන්නවා කෙනෙක්ගේ හිත හැකිලිලා සංකිත්තංවා චිත්තන් සංකිත්තන් චිත්තන්ති පජානාත් හිතේ හැකිලීමක් තියෙන. දැන් සමහරක් මට හරි කම්මැලී මොකූත් කරන්න හිතෙන්නේ කිසි දෙයක් නිකං බොහොම මලානික දැ සමහර කාලතියන සමහරුන්ට ධර්මය වුනත් කියන අරතිය එපා වෙනවා කල කිරෙනවා මොකූත් කරන්නන හිත හැකිලීමක් තියෙන. එතකොට ඒ වගේ තමන් හිත දිහා දකින කෙනාට තියෙනවා දැම් මගේ සිතුවිලි බොහොම මලානිකයි හැකිලිච්ච සිතුවිලි වලින් යුක්තයිමා. ඊළඟට ඒක තේරුම් ගත්ත කෙනා බුදු හාමුදුරුව පෙන්වා හිත ඇකිලිලා තියෙනකොට වැඩිය යුතු බොජ්ජංග ධර්ම පෙන්න්නනවා. එතකොට ඒ ස්වභාවේ නැති වෙනකොට වික්කිත්තංවා චිත්තම් වික්කිත්තං චිත්තන්ති පජාන යාගේ හිත දැම් බාහිරට විසිර නොවෙන දට වඩා. අර හැකිලීම තියෙනකොට හැකිලීම තියෙනවා කියලා තේරුම් ගන්නවා. බාහිරට විසිරෙන හිතක් නං විසිරෙනවා දැන් තමහරුන්ගේ ඔළුව කලබල හරියට විසින ඔළුවට හරී වද දෙනවා. එක අරමුණක හිත තියාගන්නව බෑ. ඔබ බලන්න ඕව තමයි මිනිස්සු දැන් අපි වර්තමානය හනෝ සමාරුසිය දිවිහානි කරගන්නවා නොයෙක් ඉංග්‍රීසි වචන මිනිස්සු කියනම ඩිප්‍රේෂන් කියනවා මේක යට හිතට ආපුලොකු ආවේගයක් න හැබැයි මේ ඔක්කෝම මේ චිත්තානු පස්සනාව තුළ උත්තර ඔක්කොම තියෙනවා. ඒ නිසා බුදු හාමුදුරු පෙන්නනවා කෙනෙක්ගේ ජීවිතය තුළ මෙන්න මේ ස්භාව එක්කො හිත විසිරෙනවා. තමන්ට පාලනය කරගන්න බැරි විදිහට අරමුණ ඔස්සේ හිත විසිරෙනවා. නොයෙක් දේවල් වැඩකටත් නෑ තමන්ට අදාලත් නෑ එකඒක ප්‍රපංච මවමවා හිතේ ස්වභාවය එක තමයි. විඤ්ඥානය බුදුහාන්දුරුව පෙන්වේ මායූප මංච විඤ්ඥාන මේ විඤ්ඥානික යන මායාකාරයෙක් හිතේ මවල පෙන්නනවා. එතකොට සමහර දේවල් තමන්ට අදාලත් නෑ. තමන්ගේ හිතෙන් අනවශ්‍ය දේවල් මවමවා තමන්ව වෙහිසට පත් කරනු. ඒක තමයි දමනේ නොවෙච්ච හිතක ස්වභාවේ. තමන්ට වද දෙන දේවල් අකුසල සහකත සිතුවිලි පාවෙන දේවල් කලකිරෙන දේවල් ඒවම හැම වෙලාම පෙන සමහරුන්ට බැලුව බැලුවත ඒ විදිහට හිතට පේනවා. ඒ මනසේ ස්වභාවය දියුණු කරගත්තේ නැති වුණාට පස්සේ සමහරුන්ට ඒ විදිහට පේනවා. එතකොට තමන් සමහරු බයයි තනියෙන් ඉන්න බයයි වටපිට බලන්නකොට බය කෙනෙක් දිහා කතා කරන්න බයි හැම කෙනාම එක්ක සමහරුන්ට සැක ඇති වෙනවා. එතකොට මේ වගේ ලක්ෂණ එකක් කෙනා තුළ බලවත් වෙන්නේ මෙන්න මේ ලක්ෂ භාවයන් නිසායිතුර බුදු හාන්දුර පෙන්වා මහනෙන තමන්ගේ හිත හැකිලිලා තියෙන වෙලාවට. හොඳට සීයෙන් දකින්න මගේ හිත දැන් හැකිලිලා තියෙන. තමන්ගේ හිත විසිරෙන වෙලාවට දැම් මගේ හිත විසිරෙනවා කියලා හොඳට දකිින්. ඊළඟට බුදු හාන්දුර පෙනම් මහග්ගතංවා චිත්තම් මහග්ගතන් චිත්තන්ති පජානාත. අමහග්ගතංවා චිත්තං අමහග්ගතන් චිත්තන්ති පජාන තමන්ගේ හිත මහග්ගත ස්භාවයට පත්වෙනවන. ඒ ස්වභාවය හොඳට දකිනවා. තමන්ගේ හිත මහත්ගත ස්වභාවයට පත්වෙලා නැත්න ඒ ස්වභාවයත් හොඳට දකිනවා. ඊළඟට සෞත්තරංවා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති අනුත්තරංවා චිත්තං අනුත්තරං චිත්තන්ති පජාන තමන්ගේ හිත උත්තරීතර තත්වයට පත්වෙලාද එක්ව ඒ උත්තරීතර තත්වේ මිදිලාද ඒ ස්වභාවය හොඳට දකිනවා. සමාහිතංවා චිත්තන් සමාහිතන් චිත්තන්ති පජානාති අසමාහිතංවා චිත්තං අසමාහිතන් චිත්තන්ති පජානති මේ හිතේ ඇතිවෙන හැම වෙනස්කමක්ම හොඳට සීයෙන් දකිනවා. දැන් අපි හිතම් කෙනෙක් භාවනා කරන කෙනෙක්. එයා භාවනා කරනකොට යාට
ඇත්තටම සමාධියක් ඇති වෙලා නම් දැන් මේ හිතත් එක්කනේ භාවනා වඩාගෙන යන්නේ. නීවරණ යටපත් වෙලා සමාධිය ඇති වෙනකොටම එයා දකිනවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජ මගේ හිත දැන් සමාධිමත් වුණා. හිතේ ස්වභාවය හොඳට දකිනවා. තමන්ගේ හිත සමාධියෙන් මිදෙනනම් අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජාන් දැන් මගේ හිත සමාධියෙන් මිදිලා. එක්කෝ තමන්ගේ හිතේ යම් අවබෝධයකට උත්තරීතර තත්වයකට පත් වෙලාන. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා විමුක්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. කෙනෙක්ගේ හිත විමුක්තියට පත් වෙලා නම් එයාට තේරෙනවා දැන් මගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා. මේ සංයෝජනයන්ගෙන් මිදුණා. ඒක තමන් දකිනවා. ඊළඟට අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. තමන්ගේ හිත තාම ඒ ක්ලේශ ධර්මයන්ගෙන් මිදිලා නැත්නම් හොඳට තමන් අවබෝධයෙන්ම තමන් දන්නවා තමන්ගේ හිත මේ ස්වභාවයෙන් තාම මිදිලා නෑ. ඒ නිසා දැන් ඔබට තේරෙනවා ඇති මේ තුළ සමහරු මෙහෙම අහනවා. එයා ඉතින් ධර්මය අවබෝධ කරලා සමහර එහෙම දන්නේ නැතුව වෙන්න පුළුවන් අන්න එහෙම හිතනවා. එයා කාලයක් භාවනා කරා හිත වඩාගෙන ගියා. එimhe සෝවාන් වුණාද දන්නේ නෑ නේද කියලා. ඒ කියන්නේ එයා දන්නේ නෑ යාට එහෙම වුණාද නැද්ද කියලාවත්. එහෙම වෙන්නේ නෑ මතක තියාගන්න. මොකද මේ නිකන් මේ මන්දබුද්ධික වැඩක් නෙමෙයි භාවනා කරනවා කියන්නේ. මේක අවබෝධයත් එක්ක යන වැඩක්. මට එහෙම වුණාද කියලා මන් දන්නේ නෑ එහෙම කොහොමද භාවනා වැඩෙන්නේ. ඒ නිසා මතක තියාගන්න හොඳට තමන්ගේ සිහිය දිහා බලාගෙන හිතේ ඇතිවන හැම වෙනස්කමක්ම දකිමින් මේ කයේ ඇතිවන සියලු වෙනස්කම් මේ හැම දෙයක්ම තේරුම් ගනිමින් හේතුඵල වශයෙන් දකිමින් අවබෝධයෙන් ගැඹුරින් අවබෝධයෙන් ප්‍රඥාවෙන් ගැඹුර කරා යන වැඩපිළිවෙල. එතකොට හිතේ ඇතිවෙන හැම වෙනස්කමක් තමන් යන් සමාධියකට පත් වුණාද සමාධියෙන් මිදුනද හිතේ රාගසිතුවිල්ලක් හටගත්තද හටගත් තැනින්ම හඳුන ගන්නවා. ඊළඟට රාගසිතුවිල්ල හිතෙන් මිදුනද තරහක් ඇති වුණාද ඒ සිතුවිල්ල නැති වුණාද මෝහයක් ඇති වුණාද හිත විසිරිලාද හැකිලිලාද පසුතැවෙන හිතක්ද තියෙන්නේ උත්තරීතර තත්වයට පත්වෙලාද හිත නැද්ද ඒ හැම වෙලාවකම ඊළඟට හිත විමුක්තියට පත්වනාද නැද්ද හිතේ ඇතිවන හැම වෙනස්කමක්ම හොඳ සිහියෙන් දකින්න බුදුහාඳුර එක භාවනාව. එක සතර සතිපට්ඨාන චිත්තානු පස්සනාව. මතකතියාගන්න මේ භාවනා වඩද්දි බුදුහාඳුර පෙන්වා ඉති අජ්ජත්තංවා චිත්තේ චිත්තානු පස්සෙ විහරති. මේ විදිහට හොඳට තමන්ගේ හිත දිහා සිතුවිලි දිහා සිහියෙන් බලන්න. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරිය හොඳ නුවනකින් හොඳ සිහියෙන් තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න පුරුදුවෙන්. අන්න එතකොට ඔබට හොඳට ඔබේ හිත දිහා දකින්න පුළුවන්. බුදුහාමුදුරු ගොඩාක් උපමාවල් පෙන්නනවා. එක තැනක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වා නගර සූත්‍රයේදී නගරයක දොරටු පාලකෙක් ඉන්න හොඳ බුද්ධිමත් හොඳ නුවන තියෙන හොඳ සිහියෙන් ඒ අනේන මිනිස්සු දිහා හොඳට අධ්‍යයනය කරන දොරටු පාලකෙක් නගරයක ඉන්නවා නගර ආරක්ෂාවට. ඒ තමයි නගරයට ඇතුල්ලෙන්න ප්‍රධානම දොරටුව. එතකොට මේ දොරටු පාලයා හොඳ සිහියෙන් ඒ අනේන මිනිස්සුන් දිහා ඒ අය ගීරියාව දිහා මෙයා හොරෙක්ද වංචනිකයෙක් දෙන්න පුළුවන්ද මෙයා කොහොම කෙනෙක්ද කී දෙනෙක් ඇතුල්ලුනාද දැන්යා දැංගිහිල කොච්චර වෙලාද එතකොට මේ වගේ අර දොරටු පාලකයා ඒ අනේන හැමෝම දිහා හොඳ බුද්ධියෙන් නුවනින් සිහියෙන් බලාගෙන හොඳ අධ්‍යයනයක් කරනවා නගර ආරක්ෂාව වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හිතට ඇතිවන මේ සියලු සිතුවිලි දිහා මේ ක්ලේෂ ධර්මයන් දිහා හිතේ හටගන්න මේ හැම සිතුවිල්ලක්ම දිහා ඒ වගේ හොඳ නුවනකින් වීරියකින් සිහියකින් බලාගෙන ඒ ස්වභාවය හොඳට අවබෝධයෙන් දකින්න කිය. අන්නේ නිසා පිංහතුනේ ඉස්සල්ලා තමන්ගේ හිත දිහා හොඳට බලන්න හිතේ හටගන්න හැම වෙනස්කමක් දිහා හොඳට දකින්න. තමන්ගේ හිතේ ස්වභාවේ චිත්තේ චිත්තානු පස්සේ විහරති. එහෙම දකින කෙනා ඒක ස්වභාවය හොඳට හිතේ ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා බහිද්ධවා චිත්තේ චිත්තානු පස්සේ විහරතියා දකිනොම මේ බාහිරයගේ මේ ලෝක ජීවත්වන හැම මනුස්්‍යයාගම හිත්තල ස්වභාවයක් මේ මගේ හිතේ ස්වභාවය වගේමයි. ඒ විදිහටම තමයි ඔය ක්ලේෂ ධර්මයක් මතුවෙන් මනුස්්‍යයන්ගේ හිත්වල. අජ්‍යත්ත බහිද්ධවා චිත්තේ චිත්තානු පස්සේ විහද තමා තුළත් බාහිරය තුළත් මේ හිතේ ස්වභාව මේ විදිහටම තමයි බලවත්තෙන්.
දැන් තමානුවත් බාහිරායානුවත් ගලපල බලනු. ඊළඟට සමුදේ ධම්මානු පස්සීවා චිත්තස්මින් විහරති. තමන්ගේ හිත තුළ මේ ධර්මයන් හටගන්න ආකාරය හොඳට තේරුම් ගන්න. මේ සිතුවිලි හිතේ හටගන්නෙ කෝමද මතකතියාගන්න තව ගැඹුරට යනකොට මේ හිතට සිතයි සිතුවිලි විඤ්ඥාන එකතිම සිතේ ස්පර්සේ. නාමරූප පච්චයා විඤ්ඥාන. නාමරූප තුළින් තමයි මේ විඤ්ඥානි හටගන්න. යම් තැනක නාමරූප ඇද්ද එතන විඤ්ඥානි හටගන්න. එතකොට මෙන්න මේ ස්පර්සෙන් හටගන්න සිතුවිලි ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙන හැටි. නාමරූපයෙන් හටගන්න විඤ්ඥානි ස්වභාවේ. හිතේ හටගන්න සිතුවිලිවල ඇත්ත ස්වභාවේ. මේ හැම දේකම හට ගැනීම සමුදේ ධම්මානු පස්සීවා. හොඳට ධර්මයෙන් තුළින් දකිනොයා. හිතේ තුළ මේ සිතුවිලි හටගන්න හැටි. වයදම්මානු පස්සීවා චිත්තස්මින් විහරතියේ සිතුවිලිවල නැතිවීමත් දකිනවා. හිතේ සිතුවිලි හටගන්නවා වගේ මේ සිතුවිලි නැතිවෙලා යන ආකාරයත් හොඳට සිහියෙන් දකිනවා. සමුදේ වයදම්මානු පස්සීවා චිත්තස්මින් විහරති. ඒ සිතුවිලිවල හට ගැනීමයි නැතිවීමයි දෙක දැම් බලන්න එතන තියෙන්නේ අනිත්‍යය. ඒ හිතේ හටගන්න සිතුවිලිවල සමුදය වය හට ගැනීමත් නැතිවීමත් හොඳට සිහිනුවනින් දකිනෝ. අත්ති චිත්තේතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. තමන්ගේ හිත තුළ හොඳට සිහිය පිහිටවාගෙන සිහියන්ගේ හිතේ ඇතිවෙන වෙනස්කන් දකිනකොට යාවදීව ඥානමත් අයකෙනගේ ඥානය ප්‍රඥාව දියුණුවීම පිණිස පවතින. පතිස්සති මත් අයි සිහිය දියුණු වෙනවා. අනිස්සිතෝච්ච විහරති නචකින්චි ලෝකය උපාදීති. එයා කිසියකට නොවැලී හිතේ යථාස භාවය අවබෝධ කරගෙන ඒ ක්ලේෂයන්ගේ මිදීම පිණිසේ චිත්තානු පස්සනාවයාට උපකාර වෙන. ඒවංකෝ භික්කවේ බික්කු චිත්තේ චිත්තානු පස්සී විහරති මහණෙනි මෙන්න මේ විදිහටයි කෙනෙක් චිත්තානු පස්සනා භාවනා වඩන්නේ කියල බුදුරජාණන් වහන්සේ පෙන්නු. එතකොට පෙංහතුනී මේ දේශනා පෙළ අපි ඔබට සතර සතිපට්ඨාන ගැන මේ කරාගෙන යන ධර්ම දේශනා පෙළ. මේක ඔබට සමහරෙකුට භාවනාවට ආස ධර්මයට ආස දේශනා පෙළ දිගට අහන කෙනෙකුට බණ ඇහෙනකොට විශාල ආසාාවක් සතුටක් ප්‍රබෝධයක් ධර්ම ආස්වාදයක් දැනෙනවා. හැබැයි සමහරෙකුට මේ ධර්මී ගැඹුරුයි වගේ හිතෙන්න්න පුළුවන්. මතකතියාගන්න අපි කවදාහරි සසරින් මිදෙනවන. ඔබ තේරුම් ගත යුතු වටහා ගත යුතු අවබෝධ කරගත යුතු ධර්මය වටිනාම හරය තමයි අපි මේ කතා කරන්න. ඒ නිසා ඔබ ඔබේ හිතේ ස්වභාවය අවබෝධ කරගත යුතුමයි ධර්මාවබෝධය කරායන ශ්‍රාවකය. මේ සතර සතිපට්ඨානය වැඩිය යුතුමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය දේශනා කරේ ඒ කායනො අයම් භික්කවේ මක්ගෝ. මහනිනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධියක්. මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවානන් සමතික්කමයි සෝක වැලපීම් වලින් නිදහස්වෙන්න. නිබ්බානස්ස සච්ච කිරියාය. නිවන සාක්ෂාත් කරගන්න. ඒ තමයි යදිදන් චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි මේ සතර සතිපට්ඨානය කියල බුදුරජාණන් වහන්සේ මේ දේශනාව විස්තර කරමින් දේශනා කරේ. තිය නිසා අපිට කෙලෙසුන්ගෙන් හිත පිරිසිදු කරගන්න කායික මානසික දුක්දුම්නස් වලින් නිදහස්වෙන්න නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය මේ සතර සතිපට්ඨානය වැඩීම මයි. ඒ නිසයි හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙලා අත් නොහැර දේශනා කරන අවිධහිත දේශනා කීපය අතරට සතර සතිපට්ඨාන දේශනාව ඇතුළත්වෙන්න. ඒ නිසා මේ දේශනාවල් හොඳට අහන්න නැවත නැවත අහන් ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් මේ දේශනා නැවත නැවතහන්. ඔබට පුළුවන් මේ ධර්ම දේශනාවන් ගුවන් විදිලිය විකාශය වෙනකොට එක්කු පටිගත කරගෙන නැවත නැවතහන්. තිය නිසා මේ කරුණු සමහරු සටහන් කරගන්න. නැවත මෙනෙහි කරන ඊට අදාළ පොත්පත් හොයාගෙන කියවනො. මේ බණ අහනකොට ඒවට අදාළව තවත් ගැඹුරින් ඔබ කරුණු හොයන්න. සතර සතිපට්ඨාන ගැන ලියවෙච්ච පොත්පත් හොයාගෙන ආසාාවෙන් කියවන්. ධර්මය ඉගෙන ගන්න කෙනාට ධර්මාවබෝධය කරා යන කෙනාට දහම් පිපාසයක් තියෙන්න්න ඕනේ. ඔබ අහල ඇතින දහම් සොන් රජ්ජුරු දහම් පිපාසයක් තිබුණ. ධර්මයට ආස කරන්නට ඕනේ. එයා තමයි ධර්මය ආසාාවෙන් හොයන්නේ. පිපාසින් ඉන්න කෙනෙක් වතුරු හොයාගෙන යනවා වගේ මේ ධර්මය නැමති මේ දියදහර ලැබෙනකොට
පිපාසෙන් ඉන්න කෙනෙක් වතුර හොයාගෙන යනවා වගේ ඔබ මේ ධර්මයෙන් තමන්ගේ පිපාසේ දහම් පිපාසි සංසිදවගන්න. ඒක තමයි ඔබට නිවන පිණිස ගැලවීම පිණිස අපායෙන් මිදීම පිණිස උපකාරවෙන්. පිංහතුනේ කවුරුත් එන්නේ නෑ ඔබ බේරගන්න. ඔබේ අම්මතාත්තට ඔබේ ඥාතියකුට ඔබේ යාළුවෙකුට ඔබේ හිතවතෙකුට ඔබ දන්න කියන කෙනෙකුට එක් ඔබ උදව් කරපු කෙනෙකුට කාටවත් ඔබ බේරගන්න බෑ. බුදු හාමුදුරු පෙන්නුවේ තමන් උත්සාහයෙන් වීරියෙන් තමන් හිත පිහිටෙව්වොත් ධර්මය තුළ තමන් ධර්මයෙන් බේරිලා අවබෝධය කරායන. ඒ නිසා තමන්ටයි මේක කරගන්න තියෙන් වෙන බාහිර කෙනෙකුට බෑ. අත්ත දීපාත්ත සරණ අනං්‍ය සරණ තමා තමාව දූපතක් කරගන්න තමාව පිහිට කරගන්න බාහිර දෙයක් සරණයන්න එපා. ධම්ම දීපා ධම්ම සරණ අනං්‍ය සරණ ධර්මයම දූපතක් කරගන්න ධර්මයම පිළිසරණ කරගන්න ධර්මය සරණ කරගන්න. තිය නිසා ඒ වෙනුවෙන් තමයි ඔබට මේ ධර්ම දේශනා පෙළ අපි බොහොම ක්‍රමාණුකූලෝ මේ දේශනා පෙළ ඔබට වෙත අරගෙනෙන් තියනි සාධ දවස අපි කතා කරේ සතර සතිපට්ඨානය තුළ චිත්තානු පස්සනා කොටස බොහොම සරලව. ඔබට ඔබේ හිතේ ස්වභාවේ මේ සිතුවිලිවල ස්වභාව කොහොමද තේරුම් අරගෙන අපි හිත දමනය කරන්න. තිය නිසා හැම දේකටම මුල්වෙන්නේ මනස හිත නොමග ගිහාම තමයි තමන්ගේ ජීවිතයේ අන්ත දුකට වැටිලා නිරේ වැටිලා අපි කොච්චර හිත නොමගෑම නිසා සසරි තිරිසන් ලෝකොල ප්‍රේතලෝකොල අපායවල්වල කොච්චර දුක්විඳ ලැද කොච්චර ගුටි බැට කාලා හිරගෙවල්වල සසරි අන්ත දුක්විඳ ලැද. හැබැයි ඒ හිතම අපි දමනය කරගත්තොත් අපිට මේ ලෝකෙ දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබන උතුම් පුද්ගලේ බවට පත්වන්න පුළුවන් අපේ හිතම අපි දමනය කරගත්තොත්. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ හිත ධර්මය තුළින් දමනය කරගෙන කෙලෙස් ධර්මයන් යටපත් කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම මේ උතුම් දේශනාව ආශිර්වාදයක්ම වේවා කෙලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා සුවපත්තේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සදහැවත් ඔබ වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනය තුළ වැඩමකොට ලක්හඳ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව ලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවර්ණ භික්ෂුගිලන් මධ්‍යස්ථානය අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපි හාමුදුරුවනේ. සදහැවතුනි ඔබ ලෙසින් ශ්‍රවණය කළ ලක්හඳ සිත නිවන බුදුබණ සුමදුල් ධර්මානුශාසනාව සඳහා අද දායකත්වයගෙන කටයුතු කරන්නට යෙදුනේ නවගමුව අංක 221 B නිවසෙහි පදිංචි චාමින්ද කාමිනී තාරක මංගලා වසන්ත ප්‍රසාදිනී දිමාලි යන දූපුතුන් සහ බෑනාවරුන් සහ ලේලිවරුන් විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මීට වසර 5කට පෙර පරලෝසපත් වූ ආදරණීය පියාණන් වන ධනපාල ලියන පතිරණ සහ මිට වසර 3කට පෙර වියෝ වූ ආදරණීය සොහොයුරාණන් වන ජීවක ලියන පතිරණට පින්පෙත් අනුමෝදන් කිරීම ඔවුන්ගේ මූලික අරමුණක්ව තිබෙනවා. ඒ වගේම දෙපාර්ශ්වයේ මියගිය දොන් ඒබ්‍රහම් ලියන පතිරණ සිද්ධි ආරච්චිලාගේ මැනුවෙල් යන මුත්තනුවන්ටත් දෝන සිසිලියානා රූපසිංහ සහ දෝන කර්ලිනා විධාන පතිරණ මිත්තනියන්ටත් සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක්ව තිබෙනවා. ඒ වගේම මෙම උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ සහ මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන අපවත් වී වදාළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේටත් මහාචාර්ය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේටත්
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේටත් අද ධර්මදේශනාව සඳහා වැඩම කරන්නට යෙදුන පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීම වෙනුවෙන් අවසි පින්පෙත් අනුමෝදන් කිරීමත් චාමින්ද මැතිතුමන් ඇතුළු පිරිසගේ තවත් අරමුණක්. ඒ වගේම සියලු දෙනාම ආරක්ෂා කරන සක්දෙවියන්ට මහබ්‍රහ්මයාට සතරවරම් දෙවිවරුන්ට උපුල්වන් විෂ්ණු කතරගම සුමන සමන් පත්තිනි විභීෂණ සිද්ධසූනියම් ඊශ්වර දැඩිමුණ්ඩ භද්‍රකාලේ තිරුපති දෙවිවරු ප්‍රධාන කොටගත් මහේශාක්‍ය සහ අල්පේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර තිබෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන් වන අයිරාංගනී ලියන පතිරණ සුමනා අමරසිංහ විමලා ඒකනායක ප්‍රේමලතා වීරප්පෙරුම සෝමා විදාන පතිරණ යන මෑණිවරුන්ටත් ආර්.එම්. අමරසිංහ කේ.කේ. අමරදාස යන පියවරුන් සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක්. එනිසා ඔවුන් නමින් ඔබ නමින් මා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කරගන්නට මේ මහා කුසලය අනුමෝදන් වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබත් මමත් රටත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්නට මේ කුසලය ඔවුන්ට හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය කර්මයේ බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මාවත විවර වේවායි අපි ප්‍රාර්ථනා